පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ අපේ සිස්සතන් සංසුන් වීමට විනාඩියක් මෙත් වඩමු. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මම නිදුක් වෙම්වා. නිරෝග වෙම්වා. සුවපත් වෙම්වා. දුකින් මිදේ
අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මාමෙන්ම මාගේ දෙමාපිය ගුරුවර දූ දරු සහෝදර නෑදෑ හිත මිතුරෝද මැදහත් අයද සතුරෝද අපාද්වීපා බහුපා චතුපා සත්වයෝද නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මාමෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා ඔබ සැමට තෙරුවන් සරණයි.
සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප තිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දැරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දැරුවෝ සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප සිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දැරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දැරුවෝ තුමිවුවනින් දුටු දුටුවන් විනවන පියකෙපුලෙන් ඇතු ඇතුවන් කනහන අද බැතියෙන් නිති කෙරුවන් නමදින උදාර ගුණදම් සිත දැරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ ධර්මය දසත පැතිර වූ ජයවර්ධනපුර රජදහනේ සුභාෂිත වදනින් ඔප වූ ඉසිකෝ මන්බින්ද සුමගට යොමු වූ උදාර දරුවන් ධර්මය දසත පැතිර වූ ජයවර්ධනපුර රජදහනේ
ඉවත් කළ සුචරිතයෙන් අප නිති ඔබවත් කළ යසසින් දින දින පැජමේවා 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 වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා මොහොතක් හෝ අපතේ නොයවන්නට සිත කය වේසා වැඩෙහි යෙදෙන්නට සැරසෙමු අද දින සරු කරගන්නට සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා රටට වැයට මෙහෙයක් සලසන්නට මිනිස් වගට සැනසීමක් දෙන්නට දිවියෙන් සවියෙන් බල ලැබ ගන්නට හිතා ගනිමු අද සතුටින් ඉන්නට සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා
සුබ උදෑසන මේ ඔබේ පළමුවන කාලච්ඡේදයේ ආරම්භයයි. Good morning. This is the beginning of the first period. ආයුබෝවන් දුවේ පුතේ, අද අපිට තියෙන්නේ 5 වන ශ්‍රේණියේ 14 වෙනි පාඩම. පාඩමේ නම තමයි මෙත් සිත පතුරවමු. අද අප පුහුණු වන්නේ ඔබ මීට පෙර පුහුණු කර තිබෙන මෛත්‍රී භාවනාවයි. මිත්‍රකම, හිතවත් බව තමයි මෛත්‍රිය කියන්නේ. හැම දිනාටම මිත්‍රකම දැක්වීම පහසු නැහැ. ඒ සඳහා හුරු වීමයි මෛත්‍රී භාවනාවෙන් කෙරෙන්නේ. මෛත්‍රී වඩන අයට ආනිසංස රාශියක් ලැබෙන බව මෙත්තානිසංස නම් සූත්‍රයේ දැක්වෙනවා. හොඳින් නිින්ද යෑම, හොඳින් අවදි වීම, නරක සිහින නොදැකීම, අමනුෂ්‍යයන්ට ප්‍රියවීම, මිනිස්සුන්ට ප්‍රියවීම, දෙවියන්ගේ රැකවරණය ලැබීම, වසවිෂ ආදියෙන් ගින්නෙන් හානි නොපැමිණවීම වැනි අනුහස රාශියක් ලැබෙනවා. මෛත්‍රී භාවනා වාක්‍ය නොඑක් ආකාරයෙන් දැක්වෙනවා. වඩාත් සුදුසු ක්‍රමය පළමුව තමන්ට මෛත්‍රී කර දෙවනුව අනෙක් අයට මෛත්‍රිය කිරීමයි. දැන් අපි මෛත්‍රී භාවනාව වඩමු. භාවනාවට සුදුසු පරිදි පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. වම් අත මත දකුණු අත තබා සිරුර කෙලින් සිටිනසේ තබාගෙන වාඩි වෙන්න. පළවෙනි පියවර. මේ කියන වගන්ති එකින් එක හැම දෙනාම කියවන්න. මම වෛර නැත්තෙක් වෙම්වා. මම තරහ නැත්තෙක් වෙම්වා. මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා. මම බිය උවදුරු නැත්තෙක් වෙම්වා. මම සුවපත් වෙම්වා. මා මෙන්ම මාගේ ගුරු දෙගුරු උතුමෝද වෛර නැත්තෝ වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. බිය උවදුරු නැත්තෝ වෙත්වා. සුවපත් වෙත්වා. මා මෙන්ම මාගේ හිතවත් අයද, මැදිහත් අයද, අහිතවත් අයද, සියලු සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. බිය උවදුරු නැත්තෝ වෙත්වා. සුවපත් වෙත්වා. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා. හිංසා නොකරත්වා. අවමන් නොකරත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. නිවන් දකිත්වා. නිවන් දකිත්වා. නිවන් දකිත්වා. දුවේ පුතේ, මේක විනාඩි 10ක් විතර කරන්න ඕන. මෙහි දැක්වෙන සියලු දෙනාටම මෛත්‍රී වැඩිම එක විටම පහසු නොවනු ඇත. එබැවින් පළමුව තමන්ට මෙත් වඩන්න. දෙවනුව තමන්ට හා මව්පියන්ටද මෙත් වඩන්න. තෙවනුව තමන්ට හා දෙමාපිය ගුරුවරුන්ටද සියලු සත්වයන්ටද මෙත් වඩන්න. මේකේ දෙවනි පියවර තමයි දැන් මෛත්‍රී භාවනාව සඳහා වචනයෙන් කියවන ලද වගන්ති ප්‍රකාශ නොකොට ටික වේලාවක් එකින් එක සිතන්න. තමාගෙන් ආරම්භ කොට සියලු සත්වයන්ට මෛත්‍රී සියල්ල පතුරවන්න. ඒකත් අපි විනාඩි 10ක් විතර කරනවා. මෙම භාවනාව හිටගෙනද, සක්මන් කරමින්ද, නිදා ගැනීමේ ඉරියව්වෙන්ද කළ හැකිය. එම ඉරියව් වලින්ද භාවනා කිරීමට පුරුදු වන්න. ඇඳට ගොස් නිින්දෙනතුරු භාවනා කරන්න. ඉතින් දුවේ පුතේ, මේ මෛත්‍රී භාවනාව අපි හැමෝටම ගොඩක් වැදගත් භාවනාවක්. මේ පාඩමේ කිව්ව විදිහට ගොඩක් ආනිසංස ලැබෙන භාවනාවක්. ඉතින් දුවල පුතාලා සියලු දෙනාම මේ භාවනාව වැඩිවට හුරු පුරුදු වෙන්න. ඉතින් අදට අපේ
5 වන ශ්‍රේණියේ 14 වෙනි පාඩම මෙතනින් නිමා වෙනවා. ඊළඟ ඉරිදුන මෙවැනි පාඩමක් රැගෙන එනතුරු දුවල පුතාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. සලසනු පිණිසදයේ ගත සිත වෙහෙසෙන දිවාරයේ තිරුවන් සරණයි ඔබට පුතේ තිරුවන් සරණයි ඔබට දුවේ සුවසිත සලසනු පිණිසදයේ ගත සිත වෙහෙසෙන දිවාරයේ තිරුවන් සරණයි ඔබට පුතේ තෙරුවන් සරණයි ඔබට දුවේ රජ රට කටු කරවන්නේ කරේ මහවැලි දියවර ඇදෙනු පෙනේ රජ රට කටු කරවන්නේ කරේ මහවැලි දියවර ඇදෙනු පෙනේ මුඩු බිම් ගයබිම් වලට හැරේ ආඩම්බර විය යුතුය දුවේ සුවසිත සලසනු පිණිසදයේ ගත සිත වෙහෙසෙන දිවාරයේ තිරුවන් සරණයි ඔබට පුතේ තිරුවන් සරණයි ඔබට දුවේ කොත්මල ලුණු ගම් විහිර වගේ ජලාශ තනවා සිහල බිමේ කොත්මල ලුණු ගම් විහිර වගේ ජලාශ තනවා සිහල බිමේ කොවියා සිහතුන තබන දිනේ ඔබ ආඩම්බර වන්න පුතේ සුවසිත සලසනු පිණිසදයේ ගත සිත වෙහෙසෙන දිවාරයේ තිරුවන් සරණයි ඔබට පුතේ තිරුවන් සරණයි ඔබට දුවේ තිරුවන් සරණයි ඔබට පුතේ තිරුවන් සරණයි ඔබට දුවේ තිරුවන් සරණයි ඔබට පුතේ මේ ඔබේ දෙවන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the second period. තෙරුවන් සරණයි දුවල පුතාලා. අද අපි කරන්නේ ඔයාලගේ පෙළ පොතේ 16 වෙනි පාඩම. මොකද්ද 16 වෙනි පාඩම? සුභාෂිත වැකි. ඔයාලා හැමෝම පෙළ පොත ගන්නකෝ. හරි. සුභාෂිත වැකි කියන්නේ පුතේ කවි 4ක් ඔයාලට දීලා තියෙනවා. ඒ කවි 4 තියන්නේ සුභාෂිතය කියන පොතේ. සුභාෂිතය කියන්නේ කවි පොතක්. කවුද රචනා කරලා තියෙන්නේ? අලගිය වන්න මුඛවැටිතුමා තමයි මේ සුභාෂිතය කියන පොත රචනා කරේ. එතකොට මේ සුභාෂිතය කියන පොතේ
නමෙන්ම ඔයාලට තේරෙනවා සුභාෂිත කියන්නේ හොඳ දේවල් හොඳ කියමන්. සු කියන්නේ අර්ථය වැඩි කරලා තියෙනවා. කියමන් සුභාෂිත කියන්නේ හොඳ කියමන් කියන එක. ඒකට ඇත්තටම දුවේ පුතේ මේ සුභාෂිතය කියන පොතේ තියෙන කවි වලින් අපේ ජීවිතයට ගන්න ලොකු දේවල් ටිකක් තියෙනවා. ඒවෙන් කියවෙන දේවල් වල තේරුම අපිට ජීවිතයට භාවිතා කළොත් හොඳ දියුණුවක් ලබා ගන්න පුළුවන්. බලමු පාඩමේ අපි මොකද්ද කියලා තියෙන්නේ කියලා. අලගිය වන්නේ මුකවැටි තුමන් විසින් රචනා කරන ලද සුභාෂිතේ නම් පොතෙන් උපුටාගත් කවි කීපයක් මෙම පාඩමට ඇතුළත් වේ. ජීවිතය සරු කර ගැනීමට මෙන්ම සමාජය යහමගට ගැනීමට සුභාෂිතේ එන කවි වලින් ලබා දෙන උපදෙස් ප්‍රයෝජනවත් වේ. මෙම උපදෙස් වලට අනුව පිළිපැදීමෙන් ඔබේ ජීවිතය අලංකාර කරගන්න. දැක්කද? හරි. පළවෙනි කවිය අපි බලමු. ඔයාලත් මා එක්කම කියන්නකෝ. විපුල ගුණැති මහතුන් හටපත් විපත නිසල නැනින් යුතු උතුමෝම දුරලත කලල ගිලුණු මත වරනිදු ගොඩ ගනුත තුමුල බලති කිචි දෙකුමිස අන්කෙවත. හරි, මේ කවියෙන් මොකද්ද කියවෙන්නේ? විපුල ගුණැති මහතුන් හටපත් විපත. ඒ කියන්නේ විපුල කියන්නේ මහත් වූ ගුණයෙන් යුතු. කියන්නේ හොඳ ගුණවත් මහත්මයෙක් හට උතුම් වූ මහත්මයෙක්ට මොකක් හරි විපතක් ආවහම නිසල නැනින් යුතු උතුමෝම දුරලත. ඒ කියන්නේ ඒක දුරු කරන්න පුළුවන් නිසල නැනින්. ඒ කියන්නේ තන්පත් වූ නුවණින් යුතු. ඒ කියන්නේ හොඳ නුවණක් තියෙන ඒ වගේම නුවණක් තියෙන උතුමන් කෙනෙක්ටම තමයි ඒක දුරු කරන්න පුළුවන්. කොයි වගේද? කලල ගිලුණු මත වරනිදු ගොඩ ගනුත. ඒ කියන්නේ කලල කියන්නේ මඩෙහි ගිලිච්ච මත්තු ඇතෙක් ගොඩ ගන්න. තුමුල බලති ගිචින්ද කුමිස අන්කෙවත. තුඹුල කියන්නේ ඒ හා සමානම බලයක් තියෙන ගිචින්දා කියන්නේ තවත් ඇතෙක්ටම මිසක් වෙන කෙනෙක්ට නම් බෑ කියන එක. දැන් හිතන්නකෝ මත් වෙච්ච ඇතෙක් නිකන් මඩ කෙරුණත් ගොඩ එන්න අමාරු එකේ මත් වෙච්ච ඇතෙක් කොහොමත් බෑනේ නේද? ඌට වාරු නෑ. එතකොට ඌව මොකකින් හරි උස්සලා මොකක් හරි උදව්වක් දීලා තමයි ඇදලා ගන්න ඕනේ නේද? ඒකට ඉතින් ඇතෙක් ගොඩ ගන්න ඔයාලා වගේ අයට පුළුවන්ද? බෑ. මිනිස්සුන්ට ගිහිල්ලා ඇදලා ඇතෙක් ගොඩට ගන්න පුළුවන්ද? බෑ. එක්කෝ ඒ වගේම හයියක් තියෙන ඇතෙක් ගිහිල්ලා ඇදලා ගන්න ඕනේ නේද? ඔව්. එහෙම නැත්තම් ක්‍රේන් එකක් හරි ඒ වගේ ලොකු හයියක් තියෙන උපකරණයක් හරි මොකක් හරි දෙයක් ඕනේ නේද? ඉතින් ඒක හින්දා මේ ඒ හරිය ඒක උපමා කරලා තියෙන දුවේ පුතේ හොඳ ගුණ යහපත් හොඳ උත්තමයෙක්ට මේ මොකක් හරි විපතක් ආවහම ඒකට උදව් කරන්න පුළුවන් වෙන්නේ ඒ වගේම
දැනුමක් තියෙන උතුම් වූ කෙනෙක්ට තමයි කියලා. නේද? ඔව්. මොකද ඊට පල්ලෙහා කෙනෙක්ට පුළුවන් වේද එයාගේ ගැටලුව විසඳලා දෙන්න? බෑ නේද? ඔව් ඒ වගේ තමයි. හරි ඊළඟ කවිය නපුරු කලට සතහට පැමිණෙන වෙහෙස ඉදුරු නොවේ කල පව්පල දේවා මිස තඹුරු වනය මුකුලිත වන බව සවස කවුරු විසින් වැළකිය හැකි මෙදිය කුස. ඒ කවියෙන් මොකද්ද කියන්නේ? නපුරු කලට සතහට පැමිණෙන වෙහෙස. ඒ කියන්නේ නරක කාලෙට සතහට කියන්නේ සත්වයාට පැමිණෙන වෙහෙස කියලා කියන්නේ දුක් කරදර. නේද? එදුරු නොවේයි කල පව් ඵල දෙවා මිස. ඒ කියන්නේ මේ නරක කාලෙට කරපු පව් ඵල දීලා මිසක් එයින් ඒ දුරු නොවේ. ඒක දුරු වෙන්නේ නැහැ කරපු පව් ගෙවලා ඉවර වෙනකන්. නේද? ඔව්. මේ ඒ කියන්නේ අපි යම් කිසි අකුසල කර්මයක් කළා තියෙනවා නන්දුවේ පුතේ. ඒක මොනෑම් අවස්ථාවකද කියන්න බෑ. දැන් ඔයාලා අහලා තියෙනවා කටත්තා කර්ම කියලා. ඒවා ඒ කාලෙට ඵල දෙන්න අපිට පව් ඵල දෙන කාලෙට ඔක්කොම අකුසල කර්ම තියෙන ඒවා ඵල දෙන්න පටන් ගන්නවා. පව් ඵල දෙන කාලේ කියලා කියන්නේ නේ. ඒ වගේ තමයි. පින් ඵල දෙන්න ගියාමත් එහෙමයි. මිනිස්සුන්ට හොඳ කාලේ එනකොට හැමදේම හොඳ වෙනවා කියලා කියනවා. නරක වෙන්න ගියාමත් එහෙම තමයි. කොයි වගේද? තඹුරු වනයේ මුකුලිත වෙන බව සවස. හවස් වෙනකොට නෙළුම් මල් පරවෙනවා නේද? තඹුරු කියන්නේ නෙළුම් මල්. නෙළුම් මල් හවස් වෙනකොට පරවෙනවා වගේම තමයි. ඒක කාටවත් අපි කාටවත් නවත්තන්න බෑනේ. කවුරු විසින් වැළකිය හැකි මෙදිය කුස. මේ දිය තෙමේ ලෝකේ කිසිම කෙනෙක්ට ඒ දේ නවත්තන්න පුළුවන්ද? බෑ. ඉර බැහැලා යනකොට නෙළුම් මල් පරවෙනවා. ඒක තමයි ස්වභාව ධර්මය. නේද? ඒ වගේ තමයි අපි නරකක් කළොත් අපි වැරද්දක් කළොත් අපිට ඒක විපාක දෙනවා. ඒක අද වෙන්න පුළුවන් හෙට වෙන්න පුළුවන්. ඒක පව් ඵල දෙන කාලෙට ඒකෙන් මිදෙන්න බෑ. ඒක අපි නරකක් කරලා තිබුණොත් ඒක ගෙවන්නම ඕනේ. හොඳක් කළත් එහෙමයි. ඒක තමයි මේ කවියෙන් කියවෙන්නේ. ඒ හින්දා හොඳ නරක දෙකම කරනකොට විපාක ලැබෙනවා කියන එක ඔය හැමෝම දැනගන්න ඕනේ. හරිද? හරි. ඊළඟ කවිය බලමුකෝ. රුදුරු ගිනි කඳක් ගත් සඳෙහි වනතුරු මිතුරු වේ දිගතින් හමන මද මරු මිතුරු නැසීමට එම වෙයි පස මිතුරු නෑ කෙනෙක් නිවතුන් හට කවුරු. මොකක්ද ඒකෙන් කියන්නේ? රුදුරු ගිනි කඳක් ගත් සඳෙහි වනතුරු. වනේ රුදුරු ගිනි කඳක් මහා ගිනි කඳක් ඇවිලෙන වෙලාවට මිතුරු වේ දිගතින් හමන මද මරු. නේද? ඒකට මිතුරු වෙනවලු, යාළු වෙනවලු, උදව් වෙනවලු දිගතින් හමන හැම වටපිටාවෙන් හමන මද මරු. මාරුතේ, මරු කියන්නේ මාරුතේ කියන්නේ මද සුළඟ. මද සුළඟ ඇවිලෙන ගින්නට හරි උදව්වක් වෙනවා. ඒ දෙන්න යාළු වෙනවා ටක් ගාලා. තව ගින්දර ඇවිලෙන්න ඒ හුළඟ උදව්වක් වෙනවා.
ඒ වගේ තමයි මිතුරු නැසීමට එම වෙයි පසමිතුරු. ඒ කියන්නේ පසමිතුරු කියන්නේ පසමිතුරු කියන්නේ කාටද? හතුරෝ. පසමිතුරු කියන්නේ හතුරෝ. තරහ අය. ඒ කියන්නේ මිතුරු නැසීමට ඒ නැති කරන්නම මොකද්ද? මිතුරු නෑ කෙනෙක් නිවතුන් හට කවරෝ. ඒ වගේම තමයි පහන් දැල්ල නිවන්න මොකද වෙන්නේ? අපි ඉටිපන්දමක් එහෙම නිවන්න මොකද කරන්නේ? ෆූ ගාලා පිඹිනව නේද? ඔව්. එතකොට මොකද වෙන්නේ? ඒ තුලගෙම්ම නේද ඒක නිවිලා යන්නේ? ඔව්. ඒ වගේ තමයි. කැලේක ගින්නකට හුළඟ උදව්වක් වෙනවා වගේම තමයි පහන් දැල්ල වගේ එකකට නිවෙන්නත් උලඟම තමයි හතුරු වෙන්නේ. තේරුණාද? ඔව්. ඒ වගේ තමයි ඔව්. මොකද්ද මේ කියවෙන්නේ? දුප්පත් අයට ඔව් තියෙන කෙනාට තමයි තව කට්ටිය එකතු වෙන්නේ. නැති කෙනාට දුප්පත් අයට නූගත් අයට කවුරුත් එකතු වෙන්නේ නෑ නේද? ඒක තමයි අදහස් වෙන්නේ. අර ලොකු ගින්නකට උලඟත් උදව්වක් වෙනවා. ඒවත් මිතුරු වෙනවා. පොඩි දැල්ලක් තියෙන පහනකට ඉටිපන්දමකට වගේ පොඩි දෙයකට ඒ අර උදව් වෙච්ච හුළඟම පසමිතුරු වෙලා යනවා. කිසිම උදව්වක් නැති වෙලා යනවා, නිවිලා යන්නම තමයි වෙන්නේ. ඒ වගේ තමයි. තමන් හොඳට හිටියොත්, තමන් හොඳට දැනුමෙන්, ධනයෙන් හැමදේම තමන් පෝෂණය වෙලා තිබුණොත්, තමන් ගාව ඒ දේවල් තිබුණොත් තමන්ට කට්ටිය එකතු වෙයි. නමුත් අපි ගාව දැනුම නැත්තම්, සල්ලි නැත්තම්, භෞතික සම්පත් නැත්තම් අපිට එක්කහුව වෙන කට්ටියක් ටික ක්‍රමයෙන් අඩු වෙලා යාවේ. තේරුණාද? ඒ හින්දා ඔයාලා නිතරම පුරුදු වෙන්න ඕනේ හොඳට ඉගෙනගෙන තමන්ගේ ස්ථාවරත්වය, තමන්ගේ ජීවත් වෙන්න ඕනේ හැඩේ හදාගන්න ඔයාලා දැම්ම ඉඳන්ම පුරුදු වෙන්න ඕනේ. ඔයාලා හොඳට ඉගෙන ගත්තොත් ඔයාලට යාළුවෝ ගොඩ ඉඳී. දැන් මේ කාලේ ඔයාලට ආර්ථික වශයෙන් සල්ලි හම්බ කරන්න ඒ දේවල් බෑනේ පුතේ. මේ කාලේ දැන් ඔයාලා හිතන්න, ඔයාලා හැමදාම පන්තියේ පළවෙනියා වුණොත්, පන්තියේ හොඳට ලකුණු අරන් ඉන්න හොඳ දැනුමක් තියෙන දරුවෝ වුණොත් හැමෝම කැමති කැපිපෙන කෙනෙක් එක්ක යාළු වෙන්න. ඔයාලා කට්ටිය අතර ජනප්‍රිය වුණොත් ඔයාලා එක්ක ඉන්න යාළුවෝ කැමති වෙයි. නැත්තම් ඔයාලා අපිරිසිදුව වැඩක් කරන්නෙත් නෑ, හැමදාම ටීචර්ගෙන් බැනුම් අහනවා. එහෙම වුණොත් එහෙම කට්ටිය එකතු වෙලා ඔයගොල්ලොත් එක්ක ඉඳීද? නෑ, කවුරුත් කැමති වෙන්නේ නෑනේ. අන්න ඒ හින්දා ඔයාලා හැමතිස්සෙම බලන්න ඕනේ හොඳට ඉගෙනගෙන තමන්ගේ අඩුපාඩු හදාගෙන හොඳට ජීවත් වෙන්න. හරි, ඊළඟ කවිය අපි බලමු. කුරිරු ගොර සපුන්ගේ දලගෙහි විසය, මදුරු මැසි කැලන්ගේ තුඩගෙහි විසය, රුදුරුණු සුවන්ගේ වලගෙහි විසය, නපුරු දුතනන්ගේ සියෝලගෙහිම විසය. මේකේ මොකද්ද කියන්නේ? කුරිරු ගොර සපුන්ගේ දලගෙහි විසය. ගොර සපුන් කියන්නේ කාටද? සර්පයොන්ට. විසගෝර සර්පයන්ගේ
කොහේද විස තියෙන්නේ? දල දෙකේ නේද? දලවල තමයි විෂ තියෙන්නේ. එතකොට මදුරුව මැස්සන්ගේ ඔව් තුඩේ මදුරුව තුඩෙන් නේද විදින්නේ? ඔව් මේ දවස්වල බොහොම පරිස්සම් වෙන්න යාළගෙන් නේද? ලෙඩ රෝග තියෙනවනේ. ඔව්. බෝ වෙන තැන් තියෙනවද වැස්සත් හින්දා ඒ දේවල් ගැනත් අවධානය ඕගොල්ලෝ යොමු කරන්න. ඊළඟට රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විසය. නුහුසුව කියන්නේ ගෝනුස්සෝ. එයාලත් සැරයි. නපුරු ගෝනුස්සන්ගේ කොහෙද විෂ තියෙන්නේ? දලවලද? අර අඬුවලද? නෑ, උගේ වල්ගේ තමයි විස තියෙන්නේ. ඌ වල්ගෙන් තමයි අනින්නේ. ඌට කරදරයක් කියලා දැනිච්ච ගමන් ඌ නැට්ටෙන් තමයි ඒකේ පොඩි තුඩක් තියෙනවා. ඒ තමයි විෂ තියෙන්නේ. නපුරු දුදනන්ගේ සියෝ ළඟ හිම විසේ. නපුරු දුදනන්ගේ කියන්නේ නපුරු දුෂ්ට මිනිස්සුන්ගේ එහෙම තැනක් තියෙනවද? නෑ, මුළු ඇඟේම විස තමයි. සත්තුන්ගේ නම් එක්කෝ තුඩේ, එක්කෝ දලවල, එක්කෝ වල්ගේ, එක්කෝ මේ එහෙම නැත්තම් හපා කනවා. එහෙම මොකක් හරිනේ. බල්ලෝ වගේ නම් මේක මේ නපුරු දුෂ්ට මිනිස්සුන්ගේ එහෙම මේ අත් දෙකේ තමයි විස තියෙන්නේ. ඒ හින්දා අත් දෙකේ ගෑවෙන්නේ නැතුව ඉඳලා හිටියොත් හරි කියලා එහෙම තියනවද? නෑ, මුළු ඇඟේම විස. එයාලා මොනවා කළත් හොඳක් සිද්ධ වෙන්නේ නෑ. නපුරු දුෂ්ට අය ආශ්‍රය කළොත් කවදාවත් යහපතක් සිද්ධ වෙන්නේ නෑ. ඒ හින්දා තමයි හොඳ කාරුණික අය ආශ්‍රය කරන්න කියන්නේ. ඒක තමයි සුදනෝ කියලා අපි අදහස් කරන්නේ. මේ ඒ අයව තමයි අපි ආශ්‍රය කරන්න ඕනේ. ඒ හින්දා ඔයාලා බලන්න ඕනේ හැමතිස්සෙම අපි හිතට ගන්න ඕනේ මේ හොඳ අය ආශ්‍රය කරන්න. නරක අය ආශ්‍රය කළොත් අපිත් නරකට තමයි පෙළඹෙන්නේ. තේරුණාද? ඒ හින්දා අපි හැමතිස්සෙම හිතට ගන්න ඕනේ අපිට වැඩිය හොඳ වෙන්න නම් හොඳ කෙනෙක් ආශ්‍රය කරන්න ඕනේ. එන්න හොඳ වෙන්න නම් හොඳ කෙනෙක් ආශ්‍රය කරන්න ඕනේ. හරි. දැන් මට ඔයාලා කියන්න මේ කවි හතරේ ඔයාලා දැක්ක විශේෂ දෙයක් කියන්න. මේ කවියේ හැම උපදේශයකටම මොකක් හරි උපමාවක් දාලා තියෙනවා. තේරුණාද? ඔයාලා බලන්න මේ හැම කවියෙම උපමාවක් දාලා තියෙනවා. පළවෙනි කවියේ ගිලි මඩේරුණ ඇතෙක් ගැන කියලා තිබුණා නේද? ඊළඟ එකේ නෙළුම් පොකුණ නෙළුම් වනයේක මල් පරවෙන එක ඉර බහිනකොට මල් පරවෙන එක ගැන කියලා තිබ්බා. ඊළඟ එකේ ලැබුගින්නක් මේව කරන්න හුළඟ උදව් වෙනවා වගේ පොඩි පහනක් නිවන්නත් හුළඟ උදව් වෙනවා නේද? ඒ වගේ උපමාවක් දාලා තියෙනවා. ඊළඟට අනිත් එකේ සත්තු එක එක සතාගේ විෂ තියෙන තැන් ගැන කියලා තියෙනවා. නරක අය ආශ්‍රය කරන්න එපා කියන එකට. තේරුණාද? මේ ගොඩක් දුරටම හැම දෙයකටම මොකක් හරි උපමාවකින් තව දුරටත් ඔයාලට පැහැදිලි කරලා දීලා තියෙනවා මේක කොහොමද වෙන්නේ කියලා. ඒ හින්දා මේ ඇත්තටම දුවේ පුතේ මේ දේවල් ඔයාලට ඉගෙන ගත්තාම මේ විදිහට ඉන්න පුළුවන් නම් අපිට හරිම සාර්ථකව ජීවිතේ ගත කරන්න පුළුවන්. හරි. ඔයාලා දැන් මේ කවි හතර පාඩම් කරගන්න ඕනේ.
මේ ඊට අමතරව මේ ඔයාලට දීලා තියෙනවනේ ක්‍රියාකාරකම මොනවද කියලා දෙන්නේ. උතුමන්ට විපතක් පැමිණි විට පිහිට විය හැක්කේ කාටද? ඊළඟ ප්‍රශ්නේ නෙළුම් මල් සවසට පරවී යෑම කිසිවකුත් වලකාලිය නොහැකිය. මේ උපමාව යොදා ඇත්තේ කුමකටද? ඊළඟ ප්‍රශ්නේ නරක මිනිසුන් සතුන්ට වඩා නපුරු වන්නේ ඇයි? හරි. ඊළඟට ඔයාලට පොඩි ඔයාලට කරන්න දෙයක් තියෙනවා. උපදේශාත්මක කවි එකතු කරලා පොඩි පොතක් හදන්න කියලා. ඔයාලට දැන් මේ අපේ පොතේ පෙළ පොතේම තැන් වලින් හම්බෙනවනේ පොත් කවි හම්බෙනවනේ. ඒ කවි වලින් ඔයාලට ඒවා එකතු කරලා පොඩි පොතක් හදාගන්න පුළුවන්. තේරුණාද? හරි. එහෙමනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. වක්කඩ ළඟ සිත්ත පැටව රොත්ත පිටින් දඟලනවා උපුරෑන තපස් දෙසින් මාන බලනවා. කොයි වේලේ හොටපොයිද තිත්ත පැටව් අල්ලගන්න අක්කේ අනේ අර බලන්න උන් හරි නපුරුයි. වක්කඩ ළඟ තිත්ත පැටව රොත්ත පිටින් දඟලනවා උපුරෑන තපස් වෙසින් මාන බලනවා. වැලි අහුරක් අරන් මලේ ෂෝස් කියලා විසි කරන්න උපුරෑන ඉගිලෙනවා අර බලන් බලේ. වක්කඩ ළඟ තිත්ත පැටව රොත්ත පිටින් දඟලනවා උපුරෑන තපස් වෙසින් මාන බලනවා. තිත්ත පැටව බේරුවාට අපි දෙන්නට පින් ලැබෙනවා. පින් කළාම සාදු අපට හොඳයි කියනවා. වක්කඩ ළඟ තිත්ත පැටව රොත්ත පිටින් දඟලනවා උපුරෑන තපස් වෙසින් මාන බලනවා. මේ ඔබේ තුන්වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the third period. සැමටම සම්මා සම්බුදු සරණයි. බුදුරජාණන් වහන්සේගේ මුව පියුමෙහි සදහම් නමැති කුසුම් රේණු විසින් ස්පර්ශ කරන ලද සුදු පැහැයෙන් බබලන දෙව් බඹ මිනිස් ආදීන් විසින් පුදන ලද තථාගතයන් වහන්සේගේ දකුණු දන්ත ධාතුන් වහන්සේ තැන්පත් සෝමාවතී දාගැබ පිළිබඳව තොරතුරු බිඳක්. ආදරණීය දුවේ පුතේ, අපේ ඊටාම පූජනීය ඓතිහාසික ස්ථානයක් තමයි සෝමාවතී චෛත්‍ය. රජරට ප්‍රදේශයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව නගරයේ සිට සැතපුම්
32ක් දුරින් සෝමාවතී චෛත්‍ය පිහිටා ඇත. සෝමාවතී චෛත්‍ය ඉදිකරන ලද්දේ ගිරිඅභය කියන රජතුමාය. ගිරිඅභය රජුගේ බිසවගේ නම සෝමාවතී දේවියයි. ඇය අපේ රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාගේ පියා වූ කාවන්තිස්ස රජතුමාගේ සහෝදරියකි. ගිරිඅභය කුමරු මුලින් රජ කළේ මාගම රාජ්‍යයට අයත් වූ ගිරිනුවර නම් කුඩා රාජ්‍යයක. පසුව සෝමාවතී දේවියත් සමග සේරුනුවර ශිව රජතුමා ළඟට ගියා. ශිව රජතුමාගේ හොඳම යාළුවෙක් වූ ගිරිඅභය කුමරුට ශිව රජතුමා සේරුනුවර සෝම නම් ස්ථානය තෑගි ලෙස ලබා දුන්නා. ගිරිඅභය රජතුමා තමන්ට තෑගි වශයෙන් ලැබුණු සෝම නම් ස්ථානයේ සල්ගස් තිබුණු මනරම් භූමි භාගයක් සකස් කොට දාගැබක් ඉදි කළා. ගිරිඅභය රජතුමා ඉදි කළ මෙම දාගැබේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කළා. ගිරිඅභය රජතුමා තමාගේ දේවිය වූ සෝමාවතී දේවියට ගොඩක් ආදරය කළා. ඒ නිසා ඊතා ශ්‍රද්ධාවෙන් ඉදි කළ දාගැබ සෝමාවතී දාගැබ නමින් හඳුන්වා මහා සංඝරත්නයට පූජා කළා.
මේ ඔබේ විවේක කාලය. This is the time for your interval. මගේ සිත තැන්පත්ය 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 මගේ සිත පිවිතුරුය සංසුන්ය තැන්පත්ය මේ ඔබේ 4 වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the 4th period. ආයුබෝවන් ද්වී පුතේ. අද අපිට තියෙන්නේ 5 වන ශ්‍රේණියේ 18 වෙනි පාඩම. පාඩමේ නම තමයි විවේකය ඵලදායි කරගනිමු. දීපාලෝක දහම් පාසලේ 5 වන ශ්‍රේණියේ සිසුනට ප්‍රායෝගික ක්‍රියාකාරකමට උවමනා සැලැස්මක් සෑදීමට ගුරුතුමිය නියම කළාය. මෙහි දැක්වෙන්නේ පන්තියේ සියලු දෙනා කණ්ඩායම් දෙකකට බෙදී මාතෘකා දෙකක් ඔස්සේ සකස් කළ වැඩසටහනයි. පළමු කණ්ඩායම මාතෘකාව විවේකය කියවීම සඳහා යොදා ගැනීම. ඒකේ අරමුණ තමයි විවේක කාලය ප්‍රයෝජනවත් දෙයකට යොදා ගැනීම. කියවීමෙන් නොදන්නා බොහෝ දේ දැන ගැනීම. අප දන්නා දේ යලි මතකයට නගා ගැනීම. වැරදි දැනුම නිවැරදි කර ගැනීම. කියවීම විනෝදයක් කර ගැනීම. වේලාව පාසලේ ගෙනීම් වැඩවල නොයෙදෙන විට.
පාසලේ බසයට වෑන් රථයට වී අනෙක් අය එනතුරු සිටින විට දිවසේදී තම වැඩ අවසන් කර විවේකව සිටින විට සති අග දිනවලදී හා නිවාඩු කාලය තුලදී පොත්පත් සොයා ගැනීම පාසල් පුස්තකාලයෙන් දහම් පාසල් පුස්තකාලයෙන් පොදු මහජන පුස්තකාලවලින් යහළුවන්ගෙන් මිලදී ගැනීමෙන් තපන් උපන් දිනයේ හෝ වෙනත් විශේෂ දිනවල හෝ පොතක් මිලදී ගැනීමට හුරු වීමෙන් පොත්පත් තෝරා ගැනීම කියවීමට පොතක් තෝරා ගැනීමේදී ළමයින්ට ගැළපෙන පොතක් තෝරගන්න ඕන. හැකිනම් දැනුමක් ඇති වැඩිහිටියෙකුගේ උපදෙස් අනුව පොතක් තෝරා ගැනීම හරිම හොඳයි. පුස්තකාලයේදී පුස්තකාලය භාරව සිටින අයගෙන් විමසීමෙන් වඩාත් හොඳ පොතක් තෝරාගත හැකිය. ප්‍රයෝජන කාලය අපතේ නොයෑම අනවශ්‍ය රණ්ඩු ආදියට සම්බන්ධ නොවීම දැනුම වැඩි කරගත හැකිවීම සතුටක් හා විනෝදයක් ලැබීම කවි කතාන්තර ලිපි වැනි දේවල් නිර්මාණය කිරීම අනෙක් අයට දැනුම බෙදා දී සතුටු වීම. දෙවෙනි කණ්ඩායම තමයි දෙවෙනි කණ්ඩායමේ මාතෘකාව විවේකය කාලය ශ්‍රමදාන හා සුබ සාධක කටයුතු වලට යෙදවීම. ඒකේ අරමුණු විවේකයේ ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීම. එකට එක්ව වැඩ කිරීමට හුරු වීම. වැඩ සැලසුම් කිරීම. අපෙන් අනෙක් අයට සේවයක් සිදු කිරීම. අනෙක් අයට උදව් කර සතුටු වීම. වේලාව පාසල් කටයුතු වලින් පසුව විවේකය ලැබෙන පරිදි සති අග දිනවල සුබ සාධන කටයුතු වලට වේලාවක් නියම කළ නොහැකි. කළ හැකි වැඩ විහාරස්ථානය හා අවට පිරිසිදු කිරීම. විහාරස්ථානයට එන මාර්ගය පිරිසිදු කිරීම. විහාර භූමියේ මල් හා ප්‍රයෝජනවත් පැළ සිටුවීම. ගෙවත්තේ ප්‍රයෝජනවත් පැළ සිටුවීම. ගෙමිදුල වැසිකිළිය ජලය ලබා ගන්නා ලිඳ හෝ කරාම පිහිටි තැන් පවිත්‍ර කිරීම. පින්තාලි තැබීම. මගතොට යන්නේන විට කෙසෙල්ලෙලි වෙන දේ දුටුවොත් ඉවත් කිරීම. වැඩිහිටි අය ශ්‍රම දානවල යෙදෙන විට උදව් කිරීම. ප්‍රයෝජන විවේක කාලය ප්‍රයෝජනවත් ලෙස ගත කිරීම. එක්ව වැඩ කිරීමට හුරු වීම. අනෙක් අයට උදව් කිරීමෙන් සතුටු වීම. පින් සිදු කර ගැනීමට හැකිවීම. ගුරුතුමියගේ උපදෙස් මත පන්තියේ අය කණ්ඩායම් දෙකකට බෙදී වැඩ කිරීමට එකඟ වූහ. කණ්ඩායමේ අය විවේක වේලාවට කරන පොදු වැඩ සටහන් කිරීමට පොතක්ද හැම දෙනා ළඟම තියා ගැනීම. ඉතින් දුවේ පුතේ අදට අපේ පාඩම මෙතනින් අවසන් වෙනවා. දුවල පුතාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජාතික පියුම් විලේ සුවඳ කැකුළු මල් වැනි අතමිට මොලවා සුරකින්න දෙය මොනවද දරුවනි අතමිට මොලවා සුරකින්න දෙය මොනවද දරුවනි සෞසිරියෙන් සපුරන්නට උදාවන අනාගතේ රන්මිනි මුතු වැනි අදහස් ඇතමිට මොලවා ඇති රන්මිනි මුතු වැනි අදහස් ඇතමිට මොලවා ඇති එල ජාතික පියුම් විලේ සුවඳ කැකුළු මල් වැනි
අනුරාගය බිහි කළ හද තුලේ අනගාരിക ධර්මපාල හිමි සමරමු සිංහලේ අනගාരിക ධර්මපාල හිමි සමරමු සිංහලේ හෙළ ජාතික පියුම් විලේ සුවඳ කැකුළු මල් වැනි සත්සයුරක් පුවපුතේ රට ජාතිය සුඛිත කරමු නොයිඳින්නට හාමතේ රට ජාතිය සුඛිත කරමු නොයිඳින්නට හාමතේ එළ ජාතික පියුම් විලේ සුවඳ කැකුළු මල් වැනි අතමිට මොලවා සුරකින්න දෙය මොනවද දරුවනි අතමිට මොලවා සුරකින්න දෙය මොනවද දරුවනි සෞසිරියෙන් සපුරන්නට උදාවන අනාගතේ රන්මිනි මුතු වැනි අදහස් ඇතමිට මොලවා ඇති රන්මිනි මුතු වැනි අදහස් ඇතමිට මොලවා ඇති රන්මිනි මුතු වැනි අදහස් ඇතමිට මොලවා ඇති රන්මිනි මුතු වැනි අදහස් ඇතමිට මොලවා මේ ඔබේ පස්වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the 5th period. තෙරුවන් සරණයි දුවේ පුතේ. දුවල පුතාලගේ සාධාරණ මහා ආකල්ප දියුණු කරන්න අවශ්‍ය වෙන වටිනා අදහස් උපදෙස් ගණනාවක් අපි පසුගිය සතිවලදී කතා කළා. ඉතින් අපි මේ උපදෙස් ඔක්කොම ගත්තේ කවි වලින්. ඉතින් දුවේ පුතේ මට හිතුණා අද පොඩි වෙනස්කමක් කරන්න. අද මම දුවල පුතාලගේ සාරධර්ම ආකල්ප වැඩි දියුණු කරන්න අවශ්‍ය වෙන ඒ උපදෙස් ගන්න හිතුවේ කතන්දරයකින්. ඉතින් ඒ කතන්දරේ කියන්න කලින් මං ආසයි දුවල පුතාලගෙන් දැනගන්න. දුවල පුතාලගේ වටිනාකම කීයද? දුවල පුතාලා හිතන විදිහට රුපියල් 100ක්, ලක්ෂයක්, ලක්ෂ 10ක්, ලක්ෂ 50ක්, කෝටියක් කියන්න පුළුවන්ද? හිතන්න පුළුවන්ද මං තමන්ගේ වටිනාකම මෙච්චරක් වෙයි කියලා? හරි. අද අපි බලමු කොහොමද අපේ වටිනාකම අපි තේරුම් ගන්නේ. අපේ වටිනාකම අපි දැනගන්නේ කියලා. ඉතින් දුවේ පුතේ එක පුංචි පුතෙක් දවසක් එයාගේ සීයා ළඟට ගිහිල්ලා අහනවා සීයේ මං කොච්චර වටිනවද? මගේ වටිනාකම කීයද? ඉතින් පුංචි පුතා මේ විදිහට සීයාගෙන් ඇහුවාම ඒ සීයා පොඩ්ඩක් වෙලා කල්පනා කරලා ඒ පුංචි පුතාගේ අතට දෙනවා ගල් කෑල්ල. ඒ ගල් කෑල්ල දීලා සීයා කියනවා මේ පුංචි පුතාට පුතේ ඔයා මේ ගල් කෑල්ල අරගෙන ගිහිල්ලා හොයලා බලන්න මේ ගල් කෑල්ලේ වටිනාකම කොච්චරක්ද කියලා. හැබැයි කොයිම වෙලාවකවත් පුතා මේ ගල් කෑල්ල විකුණන්න එපා. එහෙම කියලා කිව්වට පස්සේ මේ පුංචි පුතා සීයා අර දීපු ගල් කෑල්ලත් අරගෙන යනවා ඒ ගල් කෑල්ලේ වටිනාකම කොච්චරද කියලා හොයාගන්න. ඉතින් පුංචි පුතා මුලින්ම යන්නේ දොඩම් වෙලින්දෙක් ළඟට. මේ දොඩම් වෙලින්ද ළඟට ගිහිල්ලා අර පුංචි පුතා ඒ දොඩම් වෙලින්දට අර ගල් කෑල්ල දීලා කියනවා මාමේ මේ ගල් කෑල්ලේ වටිනාකම කොච්චරක්ද? එහෙම ඇහුවට පස්සේ අර දොඩම් වෙලින්ද හොඳට අර පුංචි පුතා දීපු ඒ ගල් කෑල්ල අරගෙන හොඳට බලනවා. එහෙම බලනකොට ඒ වෙලින්දට පේනවා ඒ ගලේ පොඩි දිස්නයක් දෙනවා. ඉතින් මේ වෙලින්ද අර පුංචි පුතාට කියනවා පුතේ මං ඔයාට මේ ගල් කෑල්ලට දොඩම් ගෙඩි 200ක් දෙන්න. ඒ කියන්නේ ගොඩම් ගෙඩි 12ක් දෙන්න.
එහෙම කිව්වට පස්සේ පුංචි පුතා කියනවා ස්තුතියි මාමේ මගේ සීයා කිව්වා මේ ගල විකුණන්න එපා කියලා. මට ඕනේ මේ ගලේ වටිනාකම දැනගන්න විතරයි. එහෙම කියලා අර ගල් කෑල්ලත් ආයෙ ඉල්ලගෙන මේ පුංචි පුතා යනවා. ඉතින් අර දොඩම් වෙලෙන්ද ගාවින් ආපු පුංචි පුතා ඊළඟට යන්නේ එළවලු වෙලෙන්දෙක් ළඟට. අර එළවලු වෙලෙන්ද ළඟට ගිහිල්ලා කලින් වගේම අහනවා මාමේ මේ ගල් කෑල්ලේ වටිනාකම කීයද? ඉතින් එළවලු වෙලෙන්දත් හොඳට අර ගල පරීක්ෂා කරනවා. හොඳට පරීක්ෂා කරලා එළවලු වෙලෙන්දා කියනවා පුතේ මං ඔයාට මේ ගල් කෑල්ලට එළවලු ගෝණියක් දෙන්න. පුතා මට මේ ගල දෙන්න. ඉතින් අර ඉස්සෙල්ලා වගේම ඒ පුංචි පුතා කියනවා නෑ මාමේ මට ඕනේ මේ ගල් කෑල්ලේ වටිනාකම දැනගන්න විතරයි. මගේ සීයා කිව්වා මේක විකුණන්න එපා. ඒකින්ද මම මේක විකුණන්නේ නැහැ. එහෙම කියලා පුංචි පුතා අර ගල් කෑල්ලත් අරගෙන ඊළඟට යනවා ආභරණ වෙලෙන්දෙක් ළඟට. ඒ ආභරණ වෙලෙන්ද ළඟට ගිහිල්ලා පුංචි පුතා කියනවා මාමේ මට මේ ගල් කෑල්ලේ වටිනාකම දැනගන්න ඕනේ. මේ ගල කොච්චරක් වටිනවද? එහෙම ඇහුවට පස්සේ අර ආභරණ වෙලෙන්ද කලින් වෙලෙන්ද දෙන්න වගේම හොඳට ගල පරීක්ෂා කරලා බලලා පුංචි පුතාට කියනවා පුතේ මං ඔයාට මේ ගල වෙනුවට ලක්ෂ 10ක් දෙන්නම්. ඔයා මට මේ ගල දෙන්න. පුංචි පුතා එපා කියලා යන්න හදනකොට කියනවා නෑ මං එහෙනම් ඔයාට රත්තරන් මාල දෙකක්ම දෙන්නම්කෝ. ඔයා මට මේ ගල දෙන්න. එතකොට පුංචි පුතා කියනවා නෑ මාමේ මට රත්තරන් මාල එපා. ඒ වගේම ලක්ෂ 10ක් එපා. මොකද මගේ සීයා කිව්වා මට මේ ගල විකුණන්න එපා. මට ඕනේ මේ ගලේ වටිනාකම දැනගන්න විතරයි. එහෙම කියලා අර ගලත් අරගෙන ඒ පුංචි පුතා එතනිනුත් යනවා. එතනින් ගිහිල්ලා එයා ඊට පස්සේ යනවා මැණික් වෙලෙන්දෙක් ළඟට. ඒ මැණික් වෙලෙන්ද ළඟට ගිහිල්ලා කලින් තුන් වතාවේ වගේම පුංචි පුතා කියනවා මාමේ මට මේ ගලේ වටිනාකම දැනගන්න ඕනේ. මේ ගල කොච්චරක් වටිනවද? එහෙම කිව්වට පස්සේ අර මැණික් වෙලෙන්දා හොඳට ගල පරීක්ෂා කරලා බලනවා. එහෙම පරීක්ෂා කරලා බලලා මේ මැණික් වෙලෙන්දා පුංචි පුතාගෙන් අහනවා පුතේ පුතාට කොහෙන්ද මේ ගල? කවුද ඔයාට දුන්නේ? ඉතින් එහෙම ඇහුවට පස්සේ පුංචි පුතා කියනවා මාමේ මගේ සීයා තමයි මට මේ ගල දුන්නේ. එහෙම කිව්වට පස්සේ මැණික් වෙලෙන්දා කියනවා පුතේ මේ ගලට හරියන වටිනාකමක් මට දෙන්න බෑ. මේ ගලේ වටිනාකමට දෙන්න තරම් මුදල් මා ගාව නැහැ. මොකද මේ ගලේ වටිනාකම කියන්න බෑ. ඒකින්ද මට මේකට මිලක් කියන්න බෑ. කියලා කියවපුවට පස්සේ පුංචි පුතා ඒ මැණික් වෙලෙන්දට ස්තුති කරලා යනවා. ඉතින් එයා සීයා ගාවට ගිහිල්ලා කියනවා සීයේ මම අද දොඩම් වෙලෙන්දෙක් ගාවට ඊට පස්සේ එළවලු වෙලෙන්දෙක් ළඟට ආභරණ වෙලෙන්දෙක් ළඟට වගේම මැණික් වෙලෙන්දෙක් ළඟට ගියා. එයාලා ගියාට පස්සේ එයාලා මට කිව්වා මේ ගල වෙනුවට දොඩම් ගෙඩි 12ක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ එළවලු ගෝණියක් දෙන්නම් කිව්වා. ආභරණ වෙලෙන්ද ගාවට ගියාට පස්සේ ආකුවා ලක්ෂ 10ක් දෙන්නම්. ඊට පස්සේ රත්තරන් මාල දෙකක් දෙන්නම් කියලා. එහෙම කියලා අන්තිමට මැණික් වෙලෙන්ද ගාවට ගියාට පස්සේ යා කිව්වා මේ ගලට මිලක් නියම කරන්න බෑ. මේකට දෙන්න සල්ලි යාගාව නැහැ කියලා. ඉතින් පුංචි පුතා මේ විදිහට යාගේ සීයාට කිව්වහම සීයා කියනවා දැන් පුංචි පුතාට තේරෙනවද මේ ගලේ වටිනාකම කීයද? පුතාගේ වටිනාකම කීයද කියලා? එතකොට මේ පුංචි පුතා කියනවා සීයේ මට ඒගොල්ලෝ කියපු කිසි දෙයක් තේරුනේ නැහැ. මට තේරෙන්නේ මේ ගලේ වටිනාකම කීයද? ඒ වගේම මගේ වටිනාකම කීයද කියලා. එතකොට සීයා කියනවා පුතේ ඕනෙම කෙනෙක් මොනවා හරි දෙයකට මොනවා හරි වස්තුවකට වටිනාකමක් නියම කරන්නේ ඒ කෙනාගේ දැනීම අනුව. ඒ කෙනාගේ දැනුම අනුව. එහෙමත් නැත්නම් ඒ කෙනාගේ අත්දැකීම අනුව. තවත් කෙනෙක් ඒ දෙයට වටිනාකමක් නියම කරනවා. හැබැයි නියම වටිනාකම දෙන්නේ නැහැ. එයා බොරු වටිනාකමක් තමයි දෙන්නේ. ඉතින් මේ වගේ තමයි අපේ ජීවිතේටත් කෙනෙක් වටිනාකමක් නියම කරනකොට හරි වටිනාකම ලැබෙන්නේ නැහැ. එක එක්කෙනාගෙන් ලැබෙන්නේ එක එක විදිහේ වටිනාකම් කියලා. ඉතින් පුතේ දැන් සීයා ඒ පුංචි පුතාට දීපු උපදෙස අපිට අපේ ජීවිතේටත් අදාළ වෙනවා. මොකද අපේ ජීවිතේ වටිනාකම අනිත් අය අපිට දෙන්නේ එක එක විදිහට. අපේ අම්මලා තාත්තලාට අපේ වටිනාකම දැනෙන විදිහ වෙනස්. අපේ වැඩිහිටියන්ට, අපේ ගුරුවරුන්ට,
අසල්වාසීන්ට, සහෝදර සහෝදරියන්ට, මිත්‍රයන්ට මේ එක එක පුද්ගලයන්ට අපේ වටිනාකම වෙනස්. හැබැයි අපේ වටිනාකම අනිත් අයට වඩා අපිටයි දැනෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් තමන්ට වටින්න ඕනේ. කිසිම වෙලාවක තමන්ට වටිනාකමක් නියම කරන්න අනිත් අයට අවස්ථාවක් දෙන්න එපා. අපි අපේ වටිනාකම දැනගෙන ඉන්න ඕනේ. අපේ වටිනාකම කියලා නිම කරන්න බෑ. අපේ වටිනාකම අපිට වැඩි දියුණු කරගන්න පුළුවන් පුංචි දුවේ පුතේ, දුවල පුතාලා හොඳට ඉගෙන ගත්තොත්. හොඳ අධ්‍යාපනයක් ලබාගෙන හොඳ තැනකට ආවා කියන්නේ ඔයාලගේ වටිනාකම ගොඩක් දියුණු වෙනවා. ගොඩක් මිල කරන්න බැරි තරමටම වැඩි වෙනවා කියන එක. හැබැයි එතනට අධ්‍යාපනය එහෙම නැත්නම් ඉගෙන ගැනීම විතරක් මදි. අපි ඉගෙන ගන්නවා වගේම අපේ ගතිගුණ හොඳ ගතිගුණ ඇති කරගන්න ඕනේ. ගතිගුණ දියුණු කරගන්න ඕනේ. අපේ කියන්නේ අපි නැන ගුණ දෙකම වැඩි දියුණු කරගන්න ඕනේ. අපි ගාව නැන ගුණ කියන දෙකම තියෙනවා නම් පුතේ අර මැණික් ගල වගේ මිලක් නියම කරන්න බැරි වටිනා පුද්ගලයෙක් වෙන්න අපිට පුළුවන්. ඉතින් මං හිතනවා පුංචි දුවල පුතාලා මේ කියපු කතන්දරෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ කියන්නේ දුවල පුතාලගේ වටිනාකම කියලා නිම කරන්න බෑ. ඒ වටිනාකම තවත් වැඩි දියුණු කරගන්න පුළුවන් Tamanටමයි. ඉතින් තමන්ගේ වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වටිනාකම වැඩි කරගන්න තියෙන වගකීම තියෙන තමන්ගේ අතේ. ඉතින් ඒ දුවල පුතාලගේ ඒ වගකීම මනවින් ඉටු කරයි කියලා මං හිතනවා. මොකද දැන් දුවල පුතාලා දන්නවනේ දුවල පුතාලගේ වටිනාකම කීයද? කොහොමද වටිනාකම වැඩි දියුණු කරගන්නේ කියලා නේද? ඉතින් පුතාලා උත්සාහ කරන්න ඕනේ නිතරම ඔයාලගේ වටිනාකම වැඩි කරගන්න. ඒ වගේම කිසිම වෙලාවක අනිත් අයට ඔයාලට වටිනාකමක් නියම කරන්න දෙන්න එපා. ඔයාලගේ වටිනාකම ඔයාලා වැඩි දියුණු කරගෙන ඔයාලගේ වටිනාකම දැනගෙන හැමතිස්සෙම කටයුතු කරන්න. ඒ කියන්නේ ගුණ නැන දෙකෙන්ම සම්පූර්ණ වෙච්ච දරුවෙක් වෙන්න. ඉතින් දුවේ පුතේ අදට අපේ සාර ධර්ම ආකල්ප දියුණු කරන්න අපි කතා කරන සාකච්ඡා මාලාව අදට මෙතනින් අපි අවසන් කරනවා. ලබන සතියේදීත් අපි බලමු ඔයාලගේ සාර ධර්ම ආකල්ප දියුණු කරගන්න පුළුවන් මේ විදිහේ තවත් උපදෙස් මොනවද කියලා. තෙරුවන් සරණයි. මේ ළමයෝ නැගිටින්න. දැන් හොඳටම දවල් වෙලා. උහුම නිදාගන්න පුළුවන්ද? නේ අම්මේ. තව ටිකක් නිදාගන්න දෙන්නකෝ. ඉක්මනට යන්. කොහෙද මාවත් එතගෙන යන්නේ? අපි ටවුමට ගිහින් හුඟක් සෙනග ඉන්න තැනක කාගේ හරි ඇඟේ එල්ලෙන්න බලමු. එතකොටයි අපිට දිනන්න පුළුවන් වෙන්නේ. තරහ වෙන්න එපා මාම කිව්වට මාම කරපු වැඩේ නම් හරි නරකයි. ඒ මොකද්ද? පාරේ කෙල ගහපු එක. එනවා මෙතන මට උගන්නන්න. අන්න පුතේ ඉන්නවා ළමයි දෙන්නේ. කිට්ටු කරලා බලන්න. අම්මා එන්නේ නැද්ද? අපි දෙන්නම එකම තැන ඉඳලා බෑ. මම වෙන පැත්තකට යන්න. අපේ බෝවීම තියෙන්නේ එතකොටනේ. හැම තැනම පතුරවන්න ලේසියිනේ. මේ දෙන්නගෙන් කාගේ හරි ඇඟේ එල්ලෙන්න ඕනේ. ඉස්කෝලේට ගිය ගමන් කාලෙම නේද අක්කේ? මාත් කියන්නමයි හිටියේ. අම්මාද මොනවද දන්නේ නැහැ හැදුවේ. තලු මර කනකොට තමයි මට ලේසියෙන්ම කටට පනින්න පුළුවන් වෙන්නේ. තියාන්තන් අතේ හෙල්ලුණා. අක්කා ඔය කන්න හදන්නේ අත හේදුවෙත් නැතුවනේ. ඔයත් දැන් කන්නකො බබූ. මට කටට පැන ගන්න. අතින් කටට. අතින් කටට. මේ පාන් කෑල්ල කන්න අත හොදන්නේ මොකටද? ඔන්න ඔය කමුණන්ගේ.
එහෙම බෑ. සබන් ගාලම අත හොද ගන්න ඕනේ. හැම තැනම විෂ බීජ. අයියෝ වැඩේ වරදින්න යන්නේ. දැන් මොකද කරන්නේ? ඒ ගමන මෙයා පයිප් ළඟ සබන් කෑල්ලකුත් තියලා. දැන්වීමකුත් ගහලා. දැත් සෝදා පිරිසුදු කරගන්න නේද කියන්නේ? මන්නංගිට පාන් කෑල්ලක් ඉතුරු කළා. කාලා ඉතුරු කරපු කෑමක් මන්නම් කන්නේ නෑ. අපේ ආරක්ෂාව අපි මැති කරගන්න ඕනේ අක්කේ. කැස්සෙන්, කෙලවලින්, කිවිසුමෙන් බෝවෙන ලෙඩක් තියෙනවා COVID-19 කියලා. මං ඉස්කෝලේ යාළුවෝ හැමෝටම කියලා දෙනවා මේකෙන් බේරෙන හැටි. මෙයා දන්න තරම් පණ්ඩිත කෙල්ලෙක්. මෙතන හිටියොත් නම් මට මුකුත්ම කරගන්න බැරි වෙයි වගේ. කිලිටි දෙපා පිරිසිදු කර මුව ආවරණ පළදිමු. මීටරයක් දුරින් ඉඳන් කොවිඩ් සතුරා පරදමු. යහපත් ගති පුරුදු වලින් ආරක්ෂා ඇති කරගමු. අපි රැකුණොත් රටම රැකෙයි. එය සිහිපත් කරගෙන ඉමු. අනේ අම්මේ මම පෙරගන්න. අම්මෝ මං ඉවරෝ. අද දිනයේ පාසල් අධ්‍යයන කටයුතු වල නිමාව. Now it's time to close the today's studies. Vada
අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝ තැන්නක් පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා මෙතන දහම් පාසලක් අහසිවුරේ ඇසුර ලබන නවතෝ තැන්නක් අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝ තැන්නක් රටක් මැද්දේ බණ කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා රටක් මැද්දේ බණ කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා මෙතන දහම් පාසලක් හෙළ සිරිතට මුල් තැන දෙන නවතෝ තැන්නක් අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝ